නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාවාදී කෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රහ්මකේ සසමනප් බ්‍රහ්මනියා පජාය දේව මනුස්සාය නකේනචි ලෝකේ විංගයිහ තිට්ඨති යතාච පන කාමේහි විසංයුත්තං විහරන්තං තං බ්‍රහ්මනං අකතං කතින් චින්න කුක්කුච්ඡං භවා භවේ වීත තණ්හං සංඥා නානුසෙන්ති තී. ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත කාරුණික පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකේට පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු උත්තරීතර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් මේ හැම දිනාම සැදී පැහැදී සිටින්නේ. වෙනත් අරමුණු කරා තමන්ගේ දෙසවන් යොමු කරන්නේ නැතිව ඒ ධර්මයේ කරාම තමන්ගේ සිත පිහිටවාගෙන හොඳින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අදිෂ්ඨාන තබා ගන්නට ඕනේ. ලෝකෙට බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණාවක් වෙනවා. හතු පිපෙන්නා වගේ බුදුවරු ලෝකයට පහළවීම සිද්ධ වෙන්නේ නැහැ. කල්ප කාලාන්තරයක් පුරාවට, කල්ප 100,000 ගණන් පුරාවට දානාදී සමතිස් පාරමී ධර්මයෝ පූර්ණය කරලා තමයි ඒ අතිශයින්ම දුෂ්කර වුණු ලබා ගැනීමට අතිශයින්ම දුෂ්කර වූ ඒ ලෝතුරා බුදු පදවිය ලබා ගන්නට යෙදෙන්නේ. එනිසා ඒ උත්තරීතර පදවිය මුල් කරගෙන ජීවිතයේ පරිත්‍යාග නොකළ යුත්තා වූ හැකි දෙයක් ඇත්තේ නැහැ. පරිත්‍යාග කළ යුතු සියලුම දේවල් ඒ තැනැත්තා ජීවිතයේ පරිත්‍යාග කරන්න ඕනේ, කැප කරන්න ඕනේ. යමක් අපිට ලබා ගන්නට නම් ඒ වෙනුවෙන් කැපකිරීමක් සිදු විය යුතුයි. එහෙම නොකොට කැපකිරීමක් නැතිව ලැබිය යුතු දේවල් අපි කාටවත්ම කවදාවත් ජීවිතේ ලබන්න පුළුවන්කම ඇත්තේ නැහැ. බුදුවරුන් ඒ බව මේ ලෝකේටම ප්‍රත්‍යක්ෂව දේශනා කොට වදාලා. ලෝකයට ආදර්ශයෙන්ම ලෝකයට පෙන්වා වදාලා. ඒ නිසා තථාගතයන් වහන්සේ ඒ දේශනා කළා වූ උත්තරීතර ශ්‍රී සද්ධර්මය, දුක නිවෙන, රාග දේශ මොහයෝ නැතිවීමටපත් වෙන ඒ උත්තරීතර ධර්මය අපි අවබෝධ කරගන්නට නම්, ඒ ධර්ම ස්වභාවය බවට අපි ජීවිතේපත් කරගන්නට නම් අපිටත් සිද්ධ වෙනවා ඒ හැම දෙයක්ම අපේ ජීවිතවලින් බැහැර කරන්නට නැතිනම් කැපකිරීම සිද්ධ කරන්නට. අපිට ධර්මයේද ශ්‍රේෂ්ඨ වන්නේ, තමන්ගේ ජීවිතයද ශ්‍රේෂ්ඨ වන්නේ කියන කාරණාව කෙනා විසින් සලකා ගන්න ඕනේ. අපිට අපේ ජීවිතේ නම් වටින්නේ, ඒ ජීවිතේ නම් පවත්වන්න ඕනේ ඒ නිවන් මාර්ගය. එහෙම නැතිනම් නිර්වාණයට පත්වීම, හැම දුකකින්ම ඈතර වීම අපේ ජීවිතවලින් සිද්ධ වෙන දෙයක් නොවේ. අපිට නිවන ඕන නම්, දුකින් මිදීම අපිට ඕන නම් අපිට අපේ ජීවිතේම
කැපකිරීම වෙන්න ඕනේ. ජීවිතේ පිළිබඳ බලාපොරොත්තුවක්වත් නොමැති ඇත්තෝ බවට අපි පත් වෙන්න ඕනේ. එසේ එබඳු මානසික මට්ටමක් ස්වභාවයක් ඇති වුණොතින් තමයි ජීවිතේ පරදුවට තබාගෙන මොනතරම් කරදර බාධක පීඩාවන් ජීවිතයට ඇති වුණත් ඒ තථාගත ධර්මයෙන් ඉදිරිය කරාම අපිට යන්නට පුළුවන් අවස්ථාව උදා වෙන්නේ. ඒ නිසා බුදුවරුන් අපිට පෙන්වා වදාලා කොහොමද කෙනෙක් නිවනටපත් වෙන්නේ? ඒ සඳහා කොහොමද තමන්ගේ ජීවිතය අපකැප කරගෙන වාසය කරන්නේ කියන කාරණාව හැමෝටම කලින් තථාගතයන් වහන්සේ ලෝකෙට ප්‍රකට කරන්නට යෙදුණා. පෙන්වා දුන්නා කියලා දුන්නා. ඒ නිසා ඒ බුදු චරිතය අපි මහත් ලෙසින් ආදර්ශයට අරගෙන අපිත් අන්න ඒ ආකාරයෙන් කැපකිරීම කරගන්නට උත්සාහය, ධෛර්යය, වීරිය අපි ඇති කරගන්නට ඕනේ. එහෙම කළොත් තමයි අපිට මේ ශාසනයේ අස්වැසිල්ල ප්‍රතිෂ්ඨාව කියන එකට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට පහළ වුණේ පින්තුනි ඔබ මම නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට පහළ වුණේ. තමන්ගේ දෙමාපියෝවත් දරුවන් කෙරෙහි නොකරන්නා වූ කැපකිරීමක් තමයි ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකයා වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුනේ. මුළු ලෝකයම තමන්ගේම එකම දරුවන් හැටියට සලකාගෙනයි ඒ තථාගතයන් වහන්සේ ඒ තමන්ගේ අභිප්‍රාය දියුණු කර ගැනීම සඳහා අපකැප වුණේ. ඒ නිසා අපිටත් මහත් වූ වගකීමක් තිබෙනවා. යම් අරමුණක්, යම් බලාපොරොත්තුවක් තථාගතයන් වහන්සේ තුල පැවතුනාද අන්නේ බලාපොරොත්තුව මුදුන්පත් වන විදිහට අපි හැමදෙනාම අපේ ජීවිතවලින් ඒ සීලාදී ගුණ ධර්මයන් ප්‍රතිපත්තීන් පූර්ණය කරගෙන මේ සංසාර දුක් නිමා කරන්නට ජීවිතේ අපකැප වෙලා කටයුතු කරනවා කියන කාරණාව. පින්තුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යාව සංසාර ගමනෙන් අත මුදවන්නට සුවිශේෂී වූ ධර්ම කොටාසයක්, ස්වාසූ දහසක් වූ ධර්ම කොටාසයක් වශයෙන් අපිට දේශනා කොට වදාරන්නට යෙදුණා. ඒ හැම දහම් පදයක් තුලම තිබෙන්නේ පින්තුනි නිර්වාණ රසයයි. නිවනටපත් වීමේ, විමුක්තියටපත් වීමේ එකම රසයයි. ඒ නිසා ඒ ස්වාසූ දහසක් ධර්මස්කන්ධය අපි ජීවිතේ හැකි පමණින් අපි තේරුම් අරගෙන අධ්‍යයනයටපත් කරගෙන ජීවිතාබෝධය තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්තු ධර්ම ස්වභාවයක් ඇති තැන సంతාන බවට సంతාන ඇති කර ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් ධර්මයෙන් බිඳක් ඒ අද දවසේත් මේ මොහොත තුල දේශනා කරන්නට තමයි අපේ බලාපොරොත්තුව. අපගේ ආબોධය, හැකියාව, ශක්තියින් පමණින් ඒ පවතිනා වූ ධර්මඥාන ස්වභාවයන් අනුව ඔබටත් ඒ ධර්මලාභය ලබා දෙමින් යම් උපකාරයක් වේවා කියන දහසින් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට පින්තුන් හොඳින් අවධානය තබා ගන්නට ඕනේ. මේ වෙලාවේ මම දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ ත්‍රිපිටක ධර්මය අතරින් මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසකයේ ඇතුළත් වන වටිනා සූත්‍රයක් ඇසුරු කරගෙන යම් ධර්ම කරුණු කාරණා කිහිපයක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සුවිශේෂී වටිනා සූත්‍රයක් තමයි මදුපිණ්ඩික කියන මෙන්න මේ සූත්‍රය. මේ සූත්‍රයේ මුළු නිවන් මගම ඇතුළත් වෙලා තිබෙනවා. එනිසා අපි ඒ අවස්ථාවන්ට අනුව දේශනාවට අදාළ වන ආකාරයට අපි මේ දේශනාව ඒ සූත්‍රයේ පිළිබඳව කරුණු කාරණා අපි ටිකක් සාකච්ඡා කිරීමෙන්
ඒ තථාගත ධර්මය තේරුම් ගන්නට අපි උත්සාහයක් දරමු. පිනතුනි, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර මහා වනයේ වැඩ වාසය කරනකොට ඒ දවසක් මහා වනයේ වැඩ වාසය කරනකොට විවේක සුවයෙන් වැඩ වාසය කරනකොට දණ්ඩපාණී කියන ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙනවා. සමීපයට පැමිණුණත් බුදුරජාණන් වහන්සේට ඊතරම් ගෞරවයක් දක්වන්නේ නැහැ. වන්දනා මාන කිරීමක් කරන්නේ නැහැ. ඒ කුමක් නිසාද? මේ දණ්ඩපාණී ශාක්‍ය රජු කියලා කියන්නේ දෙව්දත් තෙරුන්ගේ ශ්‍රාවකයෙක්. දෙව්දත් අනුව ගමන් කරපු අනුගාමිකයෙක් තමයි දණ්ඩපාණී ශාක්‍ය රජතුමා. ඒ නිසා ඒ දෙව්දතුන් ළඟට පැමිණෙන කොට යම්කිසි කෙනෙක් පළමුවෙන්ම කරන දේ තමයි බුදුරජාණන් වහන්සේ කිරිහි ඒ එන අයව අපහැදීමට ලක් කරනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව බිඳීමකට ලක් කරනවා. නොයෙක් කරුණු කාරණා චෝදනා ඉදිරිපත් කරමින් බොහෝ සෙයින් අපහැදීමට ලක් කරනවා. ඒ නිසා අන්න ඉබඳු ආකාරයකට අපහැදීමට ලක් කළ කෙනෙක් තමයි මේ දණ්ඩපාණී ශාක්‍යතුමා රජු කියලා කියන්නේ. ඒ ශාක්‍යතුමා දණ්ඩපාණීතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිත් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? කිං වාදී සමනෝ කිමක්කායි ශ්‍රමණය ඔබ කෙබඳු වාදීද? ඔබ කුමක් ලබ්ධි වශයෙන් ප්‍රකාශ කරනවද? මොකක්ද ඇහුවේ? බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ කෙබඳු වාදී කෙනෙක්ද? කෙබඳු දෘෂ්ටියක් තිද්ද? දෘෂ්ටි වශයෙන් ලබ්ධි වශයෙන් පවසන්නේ කුමක්ද කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා ප්‍රකාශයක් මේ ශාක්‍යතුමාට ප්‍රකාශ කරනවා. කොහොමද? යතාවාදීකෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මනියා පජාය දේව මනුස්සාය න කේනචි ලෝකේ විග්ගය තිට්ඨති. ඒ කියන්නේ එවත්නි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත වූ මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රහ්මණයින් සහිත දෙව් මිනිසුන් සහිත වුණු මේ සත්ත්ව ප්‍රජාවේ යම් දෘෂ්ටි ඇත්තෙක් ලෝකේ කිසියම් කෙනෙකු සමග විවාද නොකරමින් සිටිනවාද? යතාච පන කාමේහි විසංයුක්තං විහරන්තං යම් කිසි කරුණකින් මේ වස්තුකාම ක්ලේශකාම යන කාමයෙන් වෙන් වී වාසය කරන්නේද? තම් බ්‍රහ්මණං අකතං කති චින්න කුක්කුච්චං තරණය කළ විචිකිච්ඡාවෙන් යුක්තව වාසය කරනවද? ඒ කියන්නේ විචිකිච්ඡාව දුරුකොට වාසය කරන්නේද? ඒ වගේම සිඳලු කුකුස් සංකාවන් ඇත්තේද? භවා භවේ වීත තණ්හං සංඥානානුසෙන්ති. කුඩා ඌද මහත් ඌද හැම භවයන් කිරිහීම ඒ පවතිනා වූ යම් තෘෂ්ණාවක් වේ නම් මේ තෘෂ්ණාව ප්‍රහාණය කොට වාසය කරන්නේ වේද? ඒ සීලාශ්‍රවයන් කරා සංඥා සංඛ්‍යාතමේ ක්ලේශයෝ හට නොගන්නේද? ඒ ක්ලේශ ධර්මියෝ අනුසවයනය නොකරන්නේද? ඒවං වාදීකෝ අහං ආවුසෝ ඒවමක්කායි. ශාක්‍ය රජ නැත්නම් ඇවැත්නි මම අන්න එබඳු විහරණයකින් යුක්තව වාසය කරන දෘෂ්ටි ඇත්තෙක් වෙමි. එබඳු දෙයක් ප්‍රකාශ කරන්නේ වෙමි. ඒතර මහා ගම්භීර ප්‍රකාශයක් තමයි මේ ශාක්‍ය රජුට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේක දේශනා කළාට මේ වගේ ප්‍රකාශ කළාට මේ ශාක්‍ය රජුට මේක වැටහෙන්නේ නැහැ. නොවැටහුණත් මේ රජු
උත්සාහ කරන්නේ නැහැ මේක අර්ථය මේක මොකක්ද මේකෙන් ප්‍රකාශ කළේ කුමක්දයි කියන අදහස දැනගන්න මෙයාට උවමනාවක් ඇත්තේ නැහැ. එයා Tamanට තේරුණා වගේ එයා එතනදී හැසිරෙනවා. නේද? ටිකක් මොකද එයා මාන්නකාර භාවයෙන් යුක්ත වෙලා අගෞරව කරන ආකාරයෙන් පැවතිච්ච ස්වභාවයකින් යුක්ත වෙච්ච කෙනෙක් නිසා එයා කැමති නැහැ Taman ඒ කළ කියපු දෙය නොතේරුණා කියලා දැනගන්නවට එයා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මොකද කළේ Tamanට තේරුණා වගේ සලකාගෙන ටිකක් S2 ලොකු කරලා මූණ දෙපැත්තට ටිකක් වනලා ඒ වගේම රැලි 3ක් නැං වෙනසේ නලල් තලයේ නංවලා සැරයටියත් ගසාගෙන සැරයටියත් එන නැවත මිසාක්කේ රජු පිටත් වෙලා යන්න ගියා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් මේ ආකාරයේ තමන් ඇසූ ප්‍රශ්නෙට මේ ආකාරයෙන් පිළිතුරක් ප්‍රකාශයක් ලැබුණාට පසුව මේ බ්‍රාහ්මණයා මේ රජු මෙතනින් නික්ම ගියා. ඊට පස්සේ සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ ඒ සමවතින් නැගිටලා තමන් වහන්සේ වැඩ වාසය කරන විහාරයට නික්මුණා. කිඹුල්වත් නිග්‍රෝධාරාමයට නික්මුණා. නික්මුණාට පසු එහි සිටිය සංඝයා වහන්සේලා ඒ සංඝයා රැස් වෙන තැන බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවලා බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්නට ආරාධනා කළා. ආරාධනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන වැඩ සිටියා. වැඩ ඉඳලා ඒ උදෑසන කාලයේ සිදුවෙච්ච මේ මහා වනයේ තුල දණ්ඩපාණි ශාක්‍යතුමා සමග සිදු වුණු සියලුම කරුණු කාරණා සාකච්ඡාවන් මේ භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ කළාට පස්සේ එතන හිටියා එක්තරා භික්ෂුවක්. එක භික්ෂුවක් හිටියා. ඒ උන්වහන්සේට දැන් මේ ප්‍රකාශය තුළ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශය තමයි මොකක්ද අර දණ්ඩපාණි ශාක්‍යතුමාන කරපු ප්‍රකාශය දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දෙව් මිනිසුන් සහිත වූ සම්මන බ්‍රාහ්මණින් සහිත වූ ලෝකයේ ගත්තා වූ යමෙක් කිසියෙකු සමග වාද නොකර සිටිනවාද? කාමෙන් වෙන් වී සිටිනවාද? එතකොට කුකුස් කරායමක් නැත්තේද? එකදු භවයක් කෙරෙහිවත් තෘෂ්ණාවක් නැද්ද? ක්ලේශ අනුසය අනුසායන කිරීමක් නොවන්නේද? කියලා මේ කාරණාව කිව්වහම ඒ භික්ෂුවට හිතෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇත්තටම කිබඳු වාදීද? මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත වූ මෙබඳු ලෝකයේ ඒ සත්ත්ව ප්‍රජාවේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කිනම් දෘෂ්ටියත්තේද? කිනම් වාදී කෙනෙක්ද? මේ ලෝකයේ කිසිම කෙනෙක් සමග බුදුරජාණන් වහන්සේ කොහොමද විවාද නොකරමින් සිටින්නේ? බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කාමයෙන් වෙන්වී එවැගේම විචිකිච්ඡා නැතිව කුකුස් සිඳලමි හැම තැනම හැම භවයකම පවතින තෘෂ්ණාව ප්‍රහාණය කොට ක්ලේශ අනුසයක් නොකොට පිරිසුන්ගේ හට ගැනීමක් නොකොට කෙසේනම් බුදුරජාණන් වහන්සේ වාසය කරනවාදයි කියන ප්‍රශ්නයක් දැන් මේ භික්ෂුවට ඇති වුණා. ඇතුණාට පස්සේ දැන් ඒ කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඒ ප්‍රශ්නේ අහනවා. ඒකට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ බොහොම ගහම්බීර ප්‍රකාශයක්. තථාගතයන් වහන්සේ මොන වාදීද කෙබඳු කෙනෙක්ද කියන එක බොහොම කෙටියෙන් දේශනා කරනවා. කොහොමද? යතෝ නිදානම් බික්ඛෝ පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ. එත්තචේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං. ඒ කියන්නේ යමක් නිදහන කරගෙන තණ්හා මාන දිට්ඨිය යන මේ ප්‍රපංචයන්ගේ වශයෙන් යම් කෙනෙක් යම් පුරුෂයෙක් හැසිරෙනවාද? එත්තචේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං. ඒ ප්‍රපංච වශයෙන් හැසිරෙන ඒ කරුණෙහි ඉතින් සතුට විය යුත්තා වූ දෙයක් නැතිනම්, සතුටින් කතා කළ යුත්තා වූ දෙයක් ඒ තුල නැතිනම්, ඒ කරුණෙහි
ඒ කරුණෙහි ගිලගෙන බැසගෙන සිටියා යුතු ස්වභාවයක් නැතිනම් ඒසේ වන්තෝ රාගානුසයාන එය රාග අනුශයාගේ අවසානයයි. ඒසේ වන්තෝ පටිඝානුසයාන එය මේ පටිඝ අනුශයාගේද කෙලවරයි. ඒසේ වන්තෝ දිට්ඨානුසයාන එය දිට්ඨි අනුශයාගේද කෙලවර වීමයි. ඒසේ වන්තෝ විචිකිච්ඡානුසයාන එය විචිකිච්ඡා අනුසයේ කෙලවරයි. ඒසේ වන්තෝ මානානුසයාන එය මාන අනුසයාගේ කෙලවරයි. ඒ වගේම තමයි ඒසේ වන්තෝ භව රාගානුසයානං ඒසේ වන්තෝ අවිච්ඡානුසයාන එය භව රාගානුසයේද කෙලවරයි අවිද්‍යා අනුසයාගේද කෙලවරයි. ඒසේ වන්තෝ දණ්ඩා දාන සත්තා දාන කලහා විග්ඝහ විවාද තුවන් තුවම් පේසුඤ්ඤ මුසාවාදාන යම් කරුණක් නිසා යම් චේතනාවක් හේතු කරගෙන මේ සත්‍යෝ දඬු ගනීද අවියාවිද ගනීද කල කෝලාහලයන් සිද්ධ කර ගනීද ඒ වගේම වාද විවාද කරගන්නවද තෝතෝ කියා බැන ගැනීම මේ බඳු දේවල් කරගනීද ඒ වගේම බොරු කීම් කේලාම් කින් වැනි මෙබඳු වාදී දේවල් කියයිද ඒ බඳු දේ ඇතිවීමට තිබෙන ඒ චේතනා වංගයේද කෙලවරය අවසානයයි අපරිශේෂා නිරුච්ඡන්ති යත්තේ පාපක අකුසල ධම්මා අපරිශේෂා නිරුච්ඡන්ති එහි සියලුම පාපක අකුසල ධර්මයෝ ඉතිරි නැතිවම නිරුද්ධ බවට පත්වීමයි. ඔනේනම් බුදුරජාණන් වහන්සේගේ වාදය බුදුරජාණන් වහන්සේ කෙබඳු වාදී ඇති කෙනෙක්ද? කෙබඳු ලබ්ධියක් ප්‍රකාශ කරන්නේද? කියන එක ඒ භික්ෂුවට ඒ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ බොහොම කෙටියෙන් ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? එතනින් ආසනෙන් නැගිටලා තමන් වහන්සේගේ විහාරයට කුටියට වැඩම කළා. එහෙම වැඩම කළාට පස්සේ දැන් හරි ප්‍රශ්නයක්. මොකක්ද? දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අර අර්ථය මේ භික්ෂූන් වහන්සේලාට වැටහුනේ නැහැ. තේරුනේ නැහැ. ඇයි? මේක ඊ타ත්ම කිටියෙන් අර අහපු දෙයට අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර එහෙම දේශනා කළාම මේගොල්ලන් මේ භික්ෂුන් වහන්සේලා විවසනවා දැන් අපිට විස්තර වශයෙන් අර්ථ දක්වීමක් නොකොට බෙදා දැක්වීමක් නොකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ විහාරයට වැඩම කළා. කවරනම් කෙනෙක් මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් දේශනා කරන්න සමර්ථ වෙයිද කියලා දැන් ඔන්න මේ භික්ෂුන් වහන්සේලා අතර කතිකාවක් ඇති වෙනවා. ඒතකොට දැන් අපි බැලුවොත් එහෙම දැන් මේ කලාව ප්‍රකාශ ටික ඒ කලින් දේශනා කළා වූ කරුණු කාරණා ටික පිළිබඳව අපි ටිකක් විමසා බැලුවොත් එහෙම. පිළිතුරේ අපි දන්නවා මේ ලෝකයේ සිටින්නා වූ හැම සත්වයෝම මේ ලෝකයේ සැරිසරන ක්ලේශ සංසාර ගමනින් නොමිදුණු ක්ලේශයෝ නිරුද්ධ නොකරපු මේ ලෝක සත්වයෝ නිරන්තරයෙන්ම වාසය කරන්නේ තම තමන් විසින් එල්බ ගත්තා වූ යම් දෘෂ්ටියකට අනුව යම් ආකාරයේ දැක්මකට අනුව තමයි ලෝකයේ තුල හැසිරෙන ස්වභාවයකටපත් වෙලා තිබෙන්නේ. එතකොට ඒ දෘෂ්ටියට අනුව ඒ තම තමන් විසින් ගත්තා වූ ලබ්ධියට දෘෂ්ටියට අනුව කයින් කර්ම සිද්ධ කරනවා. වචනයෙන් කර්ම සිද්ධ කරනවා. මනසින් කර්මයන් සිද්ධ කරනවා. මෙසේ කායාදී ద్వාරයන්ගෙන් ඒ තම තමන් ගත්තු ලබ්ධීන් වලට අනුව ඒ කර්මයන් රැස් කරලා ඒ හේතු කරගෙන මේ සත්වයෝ නැවත නැවත සංසාරේ උපදින ඇත්තෝ බවට පත් වෙනවා. ඉපදී සසරක ගමන් කරන ස්වභාවයකටපත් වෙනවා. එහෙනම් මේ වගේ දිගින් දිගට යන සංසාර ගමනක් මේ ලෝකයා හට සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ තමා විසින් ගත්තා වූ කුමන හෝ ආකාරයක දෘෂ්ටියකට අනුව කටයුතු කරපු නිසා මේ ලෝකයේ දිහා දකින යම් දැක්මක් මේ ලෝකයා තුල තිබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යතෝ නිදානම් බික්ඛු පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ. එතකොට මේ යම් ප්‍රපංචයන්ගේ වශයෙන් යමක් තුලද
මේ පුද්ගලයෝ හැසිරෙන්නේ. එතකොට යමක් නිසා ප්‍රපංච වෙනවාද? ඒ කියන්නේ යමක් නිසා කියලා කියන්නේ මෙතෙන් අදහස් කළේ මොකක්ද? මේ 12 ආයතනය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. කියන මේ ආධ්‍යාත්මික ආයතන හයත්, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හයත්. මෙන්න මේ 12 වැදෑරුම් වූ ආයතනයන් පිළිබඳව මේ ලෝක සත්වයින්ට ඒ ආකාරයේ දැක්මක් තියෙනවා. ඒවායේ ඇතිතතු දන්න දකින ආකාරයකට තිබෙන දැක්මක් එහෙම නොවේ. ඒව වරදවාගෙන ඇති කරගත්තා වූ දැක්මක් තමයි මේ ලෝකයා තුල පවතින්නේ. ඒ නිසා ඒ වරදවාගෙන මේ 12 ආයතනයන් අනුව පිළිපදින මේ ලෝක සත්වයෝ ඒවා ඇසුරු කරන්නේ ඇත්තටම ප්‍රපංච ධර්මයන්ගේ වශයෙන් තෘෂ්ණාවෙන් මේ අසකන ආදී දේවල් ඇසුරු කරනවා. මාන ස්වභාවයෙන් මානයෙන් මේ අසකන ආදී මේ ආයතනයන් පරිහරණය කරන බවට පත් වෙනවා. යම් දෘෂ්ටියක් තුල පිහිටාගෙන තමයි මේ දෘෂ්ටි වශයෙන් මේ අසකන ආදී 12 ආයතනයන් පිළිබඳව හැසිරෙනවා. එතකොට මේ වගේ යම් දෘෂ්ටියකට අනුව මේ 12 ආයතනයන් කෙරෙහි පිළිපැදීමක් වෙනවද? එකල්හි තමයි මේ ලෝකයාට වාද විවාද කරන්නට හේතුවක් ඇති වෙන්නේ නේද? දෙවියෝ දෙවියන් සමග වාද විවාද කරන්නේ ඇයි? මේ සත්ත්ව පුද්ගල ආත්මීය ලබ්ධියක් ඒ ඇත්තෝ තුල තිබෙන නිසායි. බ්‍රහ්මයෝ බ්‍රහ්මීන් සමග වාද විවාද කරනවා. ශ්‍රමණයෝ ශ්‍රමණීන් සමග වාද විවාද කරනවා. බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණීන් සමග, මිනිස්සු සමග, මේ වගේ දෙවියන් මිනිස්සු සමග, මිනිස්සු දෙවියෝ සමග මේ ආදී වශයෙන් තම තමා මේ රූප ඇස ආදී මේ 12 ආයතනයන් පිළිබඳව ඇති වැඩි දැක්ම පදනම් කරගෙන ඒ ආකාරයකට මේ ලෝක සත්වයෝ වාද කරන විවාද කරන ස්වභාවයකටපත් වෙලා තිබෙනවා. ඒතර මෙසේ වාද විවාද කරන තැනකට පත් වෙනවද ඉපමණක් නොව තමන් මේ 12 ආයතනයන් සත්‍ය පුද්ගලික ආත්මයක්, නිත්‍ය වූ දෙයක්, ආත්මීය වූ දෙයක් මේ ආකාරයේ යමක් ආදී ලෙසින් දකිමින් මේ දේවල් ලෝභාදී කෙලෙස් වශයෙන් ඇසුරු වීම සිද්ධ කරනවා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ අන්න ඉපන්දු ලෝකයා විසින් ඒ 12 ආයතනයන් පිළිබඳව දකින ඒ දැක්ම බුදුරජාණන් වහන්සේට ඇත්තේ නැහැ. ලෝකයා යම් දැක්මක් නම් අසකන ආදී දේවල් කෙරෙහි තිබෙන්නේ. ඉබඳු දැක්මක් බුදුරජාණන් වහන්සේට ඇත්තේ නැහැ. ඒ නිසා වාද විවාද කර ඉන්නා වූ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ විවාද නොකරමින් වැඩ වාසය කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකයා කාමයන් සමග සංසර්ගව එක් වී හැසිරෙනවා. බොහෝ සෙයින් කාමයෙන් යුක්ත වෙලා, තෘෂ්ණාවෙන් යුක්ත වෙලා මේ දේවල් පරිහරණය කරනවා. ඒ නිසා ඒ විදිහට මේ ආයතනයෝ කාම වස්තුන් ලෙසින් කාම සහගත ආස්වාදයන් විඳ ගැනීම පිණිස ඒව ඇසුරු කරයිද? ඒ ඇසුරු කරන්නේ ඒ කිනා ඒ ආයතනයන් පිළිබඳ වෙත්තා වූ දැක්ම අනුවයි. නමුත් ඒබඳු දැක්මක් තථාගතයන් වහන්සේට මේ ආයතනයන් පිළිබඳව නැති නිසා කවදාවත් බුදුරජාණන් වහන්සේ කාමයන් සමග සම්මිශ්‍රව වාසය කිරීමක් ඇත්තේ නැහැ. ඒ කාමයෙන් වෙන්වීම. ලෝකයා කාමයේ සමග එක් වී වාසය කරයිද? තථාගතයන් වහන්සේ කාමයෙන් වෙන්වීම වාසය කරනවා. ඒ වගේම මේ ලෝකයා නිරන්තරයෙන්ම සැක ඇති කරන. ලෝකයා නිරන්තරයෙන්ම සැක ඇති වෙනවා. විචිකිච්ඡාවන් මේ ලෝකයේ පිළිබඳව ඇති වෙනවා. ඇස ගැන සැකයි නේද? රූපය ගැන, කන ගැන, ශබ්ද ගැන මේ ආයතනයන් පිළිබඳව නිතරම කුකුස්, නිතරම සැක සංකා ලෝකයට ඇති වෙනවා. ඇයි? ඒව පිළිබඳව ඇති දැක්ම ඒගොල්ලන්ගේ වැරදි නිසා. වැරදි දැක්මක් තිබෙනවා. වැරදි ආකාරයෙන් ඒව පරිහරණය කරනවා. ඒ නිසා නිතරම මේ ලෝකයාට ඉබඳු දේවල් ගැන සැකය විචිකිච්ඡාව තිබෙනවා නේද? මේ අසකනාදී දේවල් ඔක්කොම එකට එක් වෙච්ච තැන තමයි
මේ කෙනෙක් පුද්ගලෙක් සත්‍යෙක් වශයෙන් මේ අපි පරිහරණය කරන්නේ. එතකොට මේ සත්‍ය පුද්ගලයා කියන්නේ මෙන්න මේ 12 ආයතනයන්ටයි. එතකොට මේ 12 ආයතනයන් කෙරෙහි සත්ත්ව පුද්ගල භාෂයෙන් දැකලා අතීතයේත් මේ සත්‍යය හිටියද මම කියන කෙනා හිටියද එහෙම නැත්නම් මම කියන පුද්ගලෙක් සත්‍යෙක් අතීතේ හිටියේ නැද්ද අනාගතේ කෙනෙක් පුද්ගලෙක් සත්‍යෙක් උපදීද නැද්ද මෙන්න මේ ආදි වශයෙන් විචිකිච්ඡා ඇති වෙන්නේ ඒ කෙනා තුල තිබෙනා වූ යම් වැරදි ලබ්ධි දෘෂ්ටි හේතු කරගෙනයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මනා වූ දැක්මක් මේ 12 ආයතනයන් පිළිබඳව තිබුණු බැවින් ප්‍රත්‍යක්ෂ කළ බැවින් විචිකිච්ඡා කරමින් සිටිනා වූ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ විචිකිච්ඡාව දුරු කරලම වැඩ වාසය කරනවා. ඒ වගේම තමයි ලෝකයා නිරන්තරයෙන්ම කුකුස් කරනවා. පසුතැවෙන ස්වභාවයකටපත් වෙනවා. ඒ කුකුස් පසුතැවීමින් සියල්ලම ඒ වගේ යම් ලෝකයේ ගැන තියෙනා වූ දැක්ම පදනම් කරගෙන මේ සත්වයින්ට ඇති වෙන දේවල්. ඒ බඳු කුකුස් කරමින් සිටින ලෝකයේ තුල ඒ තථාගතයන් වහන්සේ කුකුස් සිඳලාගෙනම වැඩ වාසය කරනවා. සිඳලු කුකුස් ඇතිවම වැඩ වාසය කරනවා. ඒ වගේම තමයි මේ ලෝකයා නිරන්තරයෙන්ම කුමන හෝ ලෝකයන් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන තමයි වාසය කරන්නේ නේද? යමක් කෙරෙහි දෘෂ්ටි සහගතව ලබ්ධ සහගතව නම් ඉන්නේ ඒ ලබ්ධිය දෘෂ්ටි හේතු කරගෙන මේ සත්වයෝ එක්ක කාම භවයට තෘෂ්ණාවෙන් ඇලී වාසය කරනවා එහෙම නැත්නම් රූප භවයේ තෘෂ්ණාවෙන් ඇලී වාසය කරනවා එහෙමත් නැතිනම් අරූප භවයේ තෘෂ්ණාවෙන් ඇලී වාසය කරනවා. මේ හැම තැනකම ලෝභයෙන් මැඩිත වෙලා තෘෂ්ණාවෙන් යුක්ත වෙලා තමයි වාසය කරන තැනකටපත් වී සිටින්නේ. මෙසේ ලෝකේ හැම භවයකටම ඇලී සිටින මේ ලෝකයේ තුල තථාගතයන් වහන්සේ ඒ සියලු ලෝකයෙන්ම තෘෂ්ණාව පහ කරලා වැඩ වාසය කරනවා. ඒ විතරක් නෙමෙයි මේ අසකන ආදී දේවල් වැරදි ආකාරයෙන් දැකීම නිසා ලෝකයා තුල නිරන්තරයෙන්ම මේ කෙලෙස් හට ගන්නවා. নানা ප්‍රකාර විදියට ක්ලේශයෝ හට ගන්න ස්වභාවයක් තියෙනවා. ක්ලේශයන්ගේ අනුසයන වීමක් සිද්ධ වෙනවා. එබඳු කෙලෙස් අනුසයනය වෙමින් සිටින එබඳු ලෝකයන් තුල කෙලෙස් හට ගන්න ලෝකයන් තුල ඒ බුදුරජාණන් වහන්සේ කෙලෙස් දුරු කරලම තමයි ඒකාන්තයෙන් වැඩ වාසය කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙසේ වාසය කරන්න පුළුවන්කමක් ලැබුණේ ඒ තථාගතයන් වහන්සේ තිබෙන මේ අසකන ආදී ලෝකය පිළිබඳව තිබෙනා වූ මනා වූ දැක්ම නිසායි. එතකොට ඒ වගේම තමයි මේ ආකාරයට මේ අසකන ආදී මේ ලෝකය පිළිබඳව තෘෂ්ණාවෙන් මානයෙන් දෘෂ්ටියෙන් යුක්තව ඇසුරු කළොත් තමයි මේ අසකන ආදී දේවල් පිළිබඳව ලෝකයා සතුටු වෙන්නේ. ලෝකයා මේ අසකන ආදී දේවල් පිළිබඳව ලෝකේ ගැන යම් සතුටු වෙන බවක්, නන්දියටපත් වෙන බවක් වෙනවා. ඒපත් වෙන්නෙම මේ අසකන ආදී දේවල් තණ්හා මාන ආදී ප්‍රපංචාංගී වශයෙන් අරගෙන පවත්වන නිසාමයි. ඒ නිසා එපන්දු ප්‍රපංච ආදී දේවල් නැති තැන සතුටු විය යුතු ස්වභාවයක් මේ ආයතනයන් කෙරෙහි මේ ලෝකයේ කෙරෙහි ඇත්තේ නැහැ. ඒ වගේම තමයි එහෙනම් මේ ඒතර එපන්දු ප්‍රපංච වශයෙන් පවතින යම් ආයතනයන් පිළිබඳවද එපන්දු තැනැත්තා ඒව කෙරෙහි සතුටු වෙනවා විතරක් නොවේ සතුටින් නැවත ඒව ගැන කතා කරන තැනකටත්පත් වී සිටිනවා. ඒව ගැන සතුටු වෙනවා මේ 12 ආයතනය ගැන සතුටු වෙනවා සතුටින් කතා කරන තැනටපත් වෙනවා. ඒ සතුටින් කතා කිරීමෙන් සීමා වෙන්නේ නැහැ. මේ සත්‍යෝ ඒ 12 ආයතනයන් පිළිබඳව මම මගේ කොට අරගෙන තෘෂ්ණාදීන්ගෙන් ගිලගෙන ඉව බැසගෙන පවත්වනවා. එහෙනම් යම් කෙනෙක් මේ අසකන ආදී 12 ආයතනයෝ කෙරෙහි අභිනන්දනය වෙනවා නම් සතුටු වෙනවා නම් ඒ 12 ආයතනයන්ට ගැන සතුටින් කතා කරනවා නම්
ඒවායේ මම මගේ කියා දැඩිව බැස ගැනීම වශයෙන් රැඳී සිටිනවා නම් එහෙම වෙන්නේ එහෙනම් ඇයි ඒක වෙන්න උනේ කුමක් නිසාද? අර ප්‍රපංච සහගතව ප්‍රපංච ඇති වෙන ආකාරයේ වැඩි දැක්මකින් මේ 12 ආයතනයන් පරිහරණය කරන කොටයි. එතකොට මේ වගේ 12 ආයතනයන් යාකාරයෙන් දකින්නා වූ දැක්ම ඇති තැනැත්තා කෙරෙහි సంతානිය තුල මේ රාගාදී අනුශය ධර්මයන් නිරන්තරයෙන්ම අනුශයනය වෙන බවට තමයි පත් වෙන්නේ. එතකොට යම් ඇසක් යම් කනක් යම් රූපයක් යම් ශබ්දයක් වැනි විබඳු ආයතන ටිකක් වෙයිනා. ඒව ගැන වැඩි දැක්මකින් යුක්ත වෙලා සිටින්නේ ඒබඳු ආයතන පරිහරණය වන මොහොතක් පාසා මේ ඇස කන ආදී දේවල් කෙරෙහි රාගයෙන් අනුශයනය වෙනවා. සමන්ගේ సంతානය රාගයෙන් අනුශයන වීමක් සිද්ධ වෙනවා. පටිඝ අනුසයෙන් අනුශයන වීමක් වෙනවා. දිට්ඨියෙන් විචිකිච්ඡාවෙන් මානයෙන් මේ ආදී වූ අනුශය ධර්මයන්ගෙන් సంతානය අනුශයනය වීම වශයෙන් මේ කෙලෙසුන්ගේ පැවැත්මක් සිද්ධ වෙනවා. එහෙනම් මේ වගේ අනුශයනය වීම සිද්ධ වෙනකොට යම් අවස්ථාවක් තුල යම් අවස්ථාවක් එළඹෙනකොට යම් කරුණු කාරණාවන්ගෙන් එබඳු තැනැත්තා මේවා හේතු කරගෙන අන ලෝකේ දඬු ගන්න, දඩ මුගුරු ගන්න, කලකෝහලාල් කරගන්න තැනටදපත් වෙනවා නේද? Tamanට මේ ලෝකයේ තියෙන වටිනාම දේ තමයි මම මගේ කොට තමා කොට ගත්තා වූ මේ ඇස කන ආදී මෙන්න මේ ආයතන සමූහය. එතකොට ඒබඳු දේවල් අරබයා Tamanට ලෝකයේ තියෙන වටිනාම දේ මේ කියන ඇස කන ආදී මේ ආයතන සමූහය. ඒක තමයි තමා කොට ගත්තේ. ඒක තමයි තමාගේ ලෝකය. තමාටගේ ප්‍රිය වූ ඒබඳු දේ අරබයා යම් කෙනෙක් නිନ୍ଦා අපහාස කරනවා නම්, යම් කෙනෙක් බැනවැදීම් කරයි නම්, මේ වගේ දේවල් කරයි නම් තමන් ඒවට කවදාවත් කැමති වෙන්නේ නැහැ. එවිට ඒව ලැබෙන කල්හි ඒ තැනැත්තා දඬු මුගුරු ගන්නවා නේද? දඬු මුගුරු ගැනීම වශයෙන් යා ජීවිතේ පිළිපදිනවා. ඒක කලකෝලහල් කරන්න පෙළඹෙනවා. අවියාවිද අර ගන්නවා නේද? අනුන් සමග වාද විවාද කර ඉන්නවා. බොරු කියන්න, කේලාම් කියන්න, මේ ආදී බොහෝ දේවල් බොහෝ කර්මයන් කරන තැනැත්තෝ බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට පවතින විට. ඒ බඳු දේවල් කරනකොට අන්න අප්‍රමාණ ක්ලේශියෝ, පාපක අකුසල ධර්මයෝ අනන්ත අප්‍රමාණ ලෙස ඒ ජීවිතේ රැස් කරන තැනකටම පත් වෙනවා. එහෙනම් මේ වගේ ක්ලේශ ස්වභාවයන්ගේ යුක්ත වෙලා මේ සත්‍යෝ නැවත ඒ ආත්මභාවවල ඉපදී මෙරි ජරා මරණ දුක් විඳ මේ සංසාරේ ගමන් කරන ඇත්තෝ බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙනම් අන්න ඒ වගේ ඒ ලෝකයා එසේ පිළිපදින තැන තමා තුළ ඇත්තා වූ මනා වූ දැක්ම හේතු කරගෙන බුදුරජාණන් වහන්සේ ඒවායින් මිදීම වාසය කරන බවයි. එතකොට ලෝකයා සතුටු වන අරමුණෙහි බුදුරජාණන් වහන්සේ සතුටු නොවි වැඩ වාසය කරනවා. ලෝකයා සතුටින් කතා කරන දැඩිව බැසගෙන තියෙනා වූ තැන බුදුරජාණන් වහන්සේ සතුටින් කතා නොකරමින් බැස නොගනිමින් උන්වහන්සේ වැඩ වාසය කරනවා. අනුශය ක්ලේශයන්ගෙන් යුක්තව සිටිනා වූ ලෝකයේ අනුශය ක්ලේශයෝ ප්‍රහාණය කරලම උන්වහන්සේ වැඩ වාසය කරනවා. දඬු මුගුරු ගැනීම ආදී දේවල් කරමින් ඉන්නා වූ ලෝකයේ තුල භාග්‍යතුන් වහන්සේ ඊබඳු දේ දුරු කරලම වැඩ වාසය කරනවා. ලාමක පාපක අකුසල ධර්මයෝගේ යුක්ත ලෝකයේ තුල ඒ ක්ලේශ ධර්මයෝ දුරු කරලම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා. පිනතුණී මේ ලෝක සත්වයෝ මේ ඇසකන ආදී මේ ලෝකයේ පිළිබඳව පරිහරණය වෙනකොට මේ පුරුෂයන් තුල මේ පුද්ගලය තුල ක්ලේශයන් ඇසුරු වෙන්නා වූ ක්‍රම තුනක් තිබෙනවා. ක්‍රම කීපයකට මේ ඇසකන ආදී ආයතනයන් පිළිබඳව කෙලෙස් හැසිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ අනුශය වශයෙන් මේ සත්වයෝ තුල ක්ලේශ ධර්ම හැසිරෙනවා. ඒ වගේම තදංග වශයෙන් ක්ලේශ ධර්මයෝ වීතික්කම වශයෙන් ක්ලේශ ධර්මයන්ගේ හැසිරීමක් තිබෙනවා. ඒ වගේම පරිඋත්ථාන වීම වශයෙන්ම මේ සත්වයෝ මේ ආයතනයන් පිළිබඳව කෙලෙස් සහිතව ඇසුරු කරන බවක් තියෙනවා.
එතකොට මේ වීතික්කම වශයෙන් මේ කෙලෙස් හැසිරෙනවා කියලා කියන්නේ මොකක්ද? යම් ක්ලේශ ධර්මයක් හේතු කරගෙන අපි මේ කයින් ක්‍රියා කරයිනා. මේ කායද්්වාරය මෙහෙවා ගමින් යම් හැසිරීමක් කරනවා නම් යම් ලෝභයකින් වේවා, ද්වේෂයකින් වේවා, මෝහයකින් වේවා යම් කෙලෙසුන් සහිතව කාය කර්ම කරනවා නම් වාක් කර්ම කරන්නට පෙළඹෙනවා නම් කාය වාක් දෙකෙන් මේ කෙලෙසුන්ගේ හැසිරෙන බඩපත් වෙනවා නම් ඒ කියන්නේ ප්‍රාණඝාත, සොරකම ආදී මේ වගේ කෙලෙස් ධර්ම කරමින් වාසය කිරීමක් වෙනවා නම් එසේ අන්න ඉබඳු ආකාරයට හැසිරෙන්නා වූ කෙලෙස් මට්ටම තමයි මේ වීතික්කම කෙලෙස් කියලා හඳුන්වන්නේ. ඒ වගේ තමයි ඇතැම් වෙනකොට කෙනෙකුට මේ වගේ කාය වාක් දෙකෙන් මේ කෙලෙසුන්ගේ හැසිරීමක් වෙන්නේ නැතිව සිතට කෙලෙස් ඉපදීම් වශයෙන් හැසිරෙන්නා වූ අවස්ථාවක් තිබෙනවා. කාය වාක් දෙකෙන් හැසිරෙන්නේ නැහැ. නමුත් ලෝභය දැන් හිතට ඇති වෙලා ලෝභ සහගත වූ මානසිකාරයන් හිත පවත්වනවා. ද්වේෂය දැන් හිතට ඉපදිලා ඒ ඉපදුණු ද්වේෂ සහගතව මානසිකාරයන් අනුව සිත පවත්වනවා. මේ විදිහට කෙලෙස් සිතට නැගී පවතිමින් හැසිරෙන අවස්ථාව තමයි පරිඋත්ථාන කෙලෙස් කියලා කියන්නේ. අනුශය කෙලෙස් කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන දෙආකාරයටම නැතිව මේ දෙආකාරයටම නැතිව මේ කෙලෙස් අප්‍රහීන වශයෙන් පවතිනා වූ අවස්ථාව තමයි කෙලෙස් ක්ලේශ අනුශය අවස්ථාව කියලා කියන්නේ. කෙලෙස් ප්‍රහාණය වෙලා නැහැ. ඉපදිච්ච බවක් ප්‍රකට නැහැ. ඉපදීමක් නොමැතිව අප්‍රහීන වශයෙන් මේ රාගාදී ක්ලේශ ධර්මයන්ගේ පවතින අවස්ථාව තමයි අනුශය අවස්ථාව කියලා කියන්නේ. එහෙනම් මේ ලෝක සත්වයෝ යම්තා කෙලෙස් වශයෙන් හැසිරීමක් ජීවිතවල වෙනවා නම් ඔය කියන තුන් ආකාර සහගත වුණු හැසිරීම තමයි පවතින්නේ. එහෙනම් මේ වගේ වීතික්කම වශයෙන් කාය වාක් දෙකෙන් හැසිරෙන වීතික්කම කෙලෙස් නැති කරගන්න තමයි අපිට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් සීලමය ශික්ෂාව පනවලා තියෙන්නේ. සීලමය ශික්ෂාවෙන් ඒ වීතික්කම කෙලෙස් කෙනෙකුට යටපත් කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම සමාධිමය ප්‍රතිපදාව තුලින් සමාධිය තුලින් හිතට නැගෙන පරිඋත්ථාන වශයෙන් හැසිරෙන ක්ලේශයෝ යටපත් කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අනුශය සහගත වුණු කෙලෙස් ඇතිකරන්නට ප්‍රඥාවෙන් හැකියාව තිබෙනවා. ප්‍රඥා ශික්ෂාවෙන් ඒ අනුශය ක්ලේශයෝ සමූල ඝාතනය කළා දාන්න හැකියාව තිබෙනවා. ඒතර මෙන්න මේ විදිහට සත්වයන් තුළ හැසිරෙන්නා වූ ක්ලේශ ධර්මයන් සීල සමාධි ප්‍රඥාන ශික්ෂාවන් වලට අනුව යටපත් කරමින් ප්‍රහාණය කරමින් මේ කෙලෙස් නිරුද්ධ කරන ප්‍රතිවේද කාරණාව අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා තිබෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙනම් අන්න එබඳු උතුමන් වහන්සේ නමක්. වාද විවාද නොකරයි නම් මෙබඳු ලෝකයේ පිළිබඳව තිබෙනා වූ මනා වූ දැක්ම උන්වහන්සේ තුළ තිබෙන නිසායි. ඒතර මෙන්න මේ ආකාරයට ඒ කලාව ප්‍රකාශය පිළිබඳව ඒ කරුණ කාරණා ටිකකින් අපි පැහැදිලි කළේ. ඒතර මේ විදිහට දැන් අර භික්ෂුන් වහන්සේලාට බොහොම කෙටියෙන් අර ප්‍රශ්නේ අර්ථය දේශනා කළාට පස්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලා විමසනවා කවරනම් කෙනෙක් මේ අර්ථය විස්තරාත්මකව බෙදා දක්වන්නට සමර්ථ වෙයිද කියලා විමසනකොට අන්න දැන් කල්පනා වෙනවා ඒ කච්චායන මහරහතන් වහන්සේව. කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඊටාම කෙටියෙන් දේශනා කළ ධර්මය විස්තරාත්මක ලෙස පැහැදිලි කිරීමෙහිලා අග්‍ර පදවි ලබාපු උතුමාණන් වහන්සේ. එතකොට ඒ කච්චායන මහරහතන් වහන්සේව බුදුරජාණන් වහන්සේ විසින්ද බොහෝසෙයින් ප්‍රශංසා කළා තියෙනවා. ඒ වගේම මේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා විසින්ද මහා කච්චායන මහරහතන් වහන්සේව බොහෝසෙයින් ප්‍රශංසාවට ලක් කළා තියෙනවා. කොහොමද ඒ කෙටියෙන් දේශනා කරන අර්ථයන් විස්තරාත්මකව දේශනා කිරීමේ හැකියාව තිබෙනා වූ ආයුෂ්මතුන් කෙනෙක් ලෙසින් මේ භික්ෂු සමාජයේ තුල කච්චායන මහරහතන් වහන්සේ බොහෝසෙයින්ම ප්‍රකටයි. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා එසේ කතිකාවත් ඇති කරගෙන උන්වහන්සේ බැහැ දකින්නට වඩිනවා. වැඩලා උන්වහන්සේ මුණ ගැසිලා
ඒ සියලු විස්තරේ කියනවා. බුදුරජාණන් වහන්සේ සමග ඒ කතා බහ කරපු දේවල් ඒ සියලු දේවල් උන්වහන්සේට පවසනවා. එවිලා කියනවා එවත්නි අපිට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ ධර්මාර්ථයක් ප්‍රකාශ කළා. විස්තර දේශනා නොකොට නැවත මේ විහාරයට වැඩම කළා. ඉතින් අපිට මේකේ අර්ථය නොතේරෙන නිසා ඒ අර්ථය විස්තර ලෙස දේශනා කරන්නට ඔබ වහන්සේ බොහොම සමර්ථ නිසා අපි ඔබ වහන්සේ සොයාගෙන පැමිණියේ මෙහි අර්ථය අපට අසා ගැනීම පිණිසයි. අප කෙරෙහි කරුණාවෙන් එහි අර්ථය දේශනා කරනසේක්වා කියලා ඒ කච්චායන මහරහතන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා ආරාධනා කරනවා. ඒක කරාට පස්සේ කළ පමණින් දේශනා කරන්නේ නැහැ. දෙවෙනි වරත් තුන්වෙනි වරත් කළාට පස්ස තමයි මේ විදිහට තුන්වෙනි වතාව දක්වාම ඒ ආරාධනාව කළාට පස්සේ තුන්වෙනි වර තමයි මේ ඒකේ අර්ථය දේශනා කරන්නේ. හොඳයි එවත්නි එහෙනම් මම ඒ මාගේ අවබෝධය අනුව මේකේ අර්ථය කුමක්ද කියන එක මම ඔබලාට පවසන්නම්. ඒ අවසානයේ ඔබලා නැවතත් බුදුරජාණන් වහන්සේ කරා ගොස් මේ අර්ථය මෙසේද කියන කාරණාව විමසන්න කියලා උන්වහන්සේ පවසනවා. ඒතර උන්වහන්සේ කියනවා දේශනා කරනවා එවත්නි මෙන්න මේ ආකාරයට තමයි මාහට ඒ අර්ථය විස්තර ලෙස වැටහෙන්නේ. කොහොමද? චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. තින්නං සංගති පස්සෝ. පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති තං සංජානාති යං විතක්කේති යං විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. ඔනේ ඒ ධර්මයේ ඒ කෙටියෙන් කළ අර්ථයේ කච්චායන මහරහතන් වහන්සේ විස්තර ලෙස විස්තර කරන බෙදා දක්වමින් විස්තර කරන්නට යෙදුණා. ඒකෙන් පැවසුවේ මොකක්ද? චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එවත්නි මේ අසත් රූපත් හේතු කරගෙන මේ චක්කු විඥාණය පහළ වීම සිද්ධ වෙනවා. චක්කු විඥාණය හට ගැනීම සිද්ධ වෙනවා. තින්නම් සංගති පස්සෝ මේ තින් දෙනාගේ එකතුව සම්පස්සය. මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය. තුන් දෙනා එකතු වීම නිසා මේ ස්පර්ශය කියන එක පහළ වෙනවා. එතකොට ඒ යම් ස්පර්ශයක් වුණාද යම් ස්පර්ශයක් වුණාද පස්සපච්චය වේදනා. මේ ස්පර්ශය හේතු කොටගෙන වේදනාවක් පහළ වෙනවා. වේදනාවක් පහළ වීම සිද්ධ වෙනවා. ඒතකොට යම් වේදනාවක් හටගත්තද යමක් නිසා නම් යමක් මුල් කරගෙන යමක් කර්මුණු කරන් විදීමක් ඇතුණා නම් තං සංජානාති යමක් නම් විඳින්නේ එයම හඳුනයි. එතකොට යමක් හඳුනයිද යම් සංජානාති තං විතක්කේති. යමක් හඳුනයි නම් එයම විතර්ක කරනවා. එයම කල්පනා කරනවා. ඒතකොට යමක් නම් කල්පනා කරන්නේ තම් පපංචේති. ඒ කල්පනා කරන දෙයට තමයි ප්‍රපංච ඇති කරගන්නේ. ප්‍රපංච කියුවා තණ්හා මාන දිට්ඨි සහගත වුණු මේ බඳු ප්‍රපංචයෝ ඇති වෙන්නේ අර හඳුනන නැත්නම් විතර්ක කරන කල්පනා කරන දෙයටයි. මෙසේ ප්‍රපංචය ඇති වුණාද ප්‍රපංචයන් පහළ වුණාද ඒ ප්‍රපංචයන්ගේ වශයෙන් අතීත අනාගත වර්තමාන වූ චක්කු විඥාණයෙන් බලා දත යුතු රූපය හිලා මේ පුරුෂයා ප්‍රපංච සහගතව හැසිරෙනවා කියලා ඔන්න දේශනා කරනවා. එහෙනම් අපි මේ කාරණාව අපි විමසා බැලුවොත් කච්චායන මහරහතන් වහන්සේ ඊතර දේශනා කළේ මොකද්ද? මේ අසත් රූපත් නිසා කුමක් උපදිනවා කියලාද? චක්කු විඥාණය උපදිනවා කියලා. ඊතර මේ තුන් දෙනාගේ එකතු වීම මොකද්ද කිව්වේ? තුන් දෙනාගේ එකතු වීමෙන් ස්පර්ශය වෙනවා. තුන් දෙනාගේ එකතු වීමෙන් ස්පර්ශය වේ. ඊතර මේ ස්පර්ශය කියලා කියන්නේ මොකක්ද? ස්පර්ශය කියලා කියන්නේ අරමුණු පහසන ස්වභාවයට. නැත්නම් අරමුණෙහි ගැටෙන බවක් වෙනවා නම් අරමුණු ස්පර්ශ කරන ආකාරයක් වෙනවා නම් අරමුණු පහසන ස්වභාවයක් වෙනවා නම් අන්න ඒ ධර්මයට කියනවා ස්පර්ශය කියලා කියනවා. නැත්නම් පස්ස ධර්මයේ වශයෙන් අපි කතා කරන්නේ. ඒතර මෙතනදී සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. මේ ස්පර්ශය කියන කාරණාව ගන්නකොට ඇතම් කෙනෙක්
මේ අසත් රූප චක්කු විඥානයත් කියන මේ තුන්දෙනාගේ ඉපදීම් මාත්‍රයම මේ තුන්දෙනාගේ එකතු වීම මාත්‍රයම තමයි ස්පර්ශය කියන්නේ කියන ආකාරයෙන් කතා කරනවා. නමුත් එසේ කතා කළොත් ස්පර්ශය කියන්නේ මේ තුන්දෙනාගේ එකතුවමයි ස්පර්ශය කියන කාරණාව කියලා කියන්නේ කිව්වොත් ඒක මේ පෙන්නා වදාලේ ධර්මයට අනුව එකඟ වීමක් කරන්න බෑ. මොකද ස්පර්ශය කියලා කියන්නේ වෙනම එක ධර්මයක්. වෙනම එක ධර්මයක්. ඇස රූප චක්කු විඥාන කියනකොට මේ තුන ඒව වෙන වෙනම ධර්මතා තුනක්. ඒ ධර්ම තුනක්. ඒතර මේ තුන නිසා ඇති වෙන දෙයක් තමයි මේ තුන හේතු කරගෙන තමයි යම් ස්පර්ශයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. ඒතර මේ ස්පර්ශ මෙතනදී මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා තියෙන්නේ කුමක් නිසාද කුමන අර්ථයක් නිසාද කියලා කිව්වොත් අපි ඒක මෙසේ දත යුතුයි. මේ ස්පර්ශය කියන එක වටහා ගන්නට නම් අපිට මේ ස්පර්ශය කියප එක ස්වභාව ලක්ෂණ වශයෙන් අපි අවබෝධ කර ගැනීම කරන්න ඕන. ස්පර්ශය කියන එක වටහා ගන්නට අපිට ක්‍රම කීපයකින් වටහා ගැනීම කරන්න පුළුවන්. ස්පර්ශයගේ ලක්ෂණ කියන්නේ තමාගේම ඇත්තා වූ ලක්ෂණ ස්වභාවයෙන් වශයෙන් මේ ස්පර්ශය අපි තේරුම් ගන්න. ඒ කියන්නේ අරමුණෙහි වැද ගන්නා වූ ස්වභාවය. අරමුණු ස්පර්ශ කරන ස්වභාවයක් වෙනවා නම් අරමුණ පහසීම සිදු කරන ස්වභාවයක් වෙනවා නම් අනිත් පහසන ස්වභාවයට ඒ ස්පර්ශ වෙන ස්වභාවයට ගැටෙන ස්වභාවයට කියනවා පස්ස කියන ධර්ම වශයෙන්. පස්සේ කියන ධර්ම වශයෙන්. පස්සේ කියන තමයි ස්පර්ශය වශයෙන් අපි කතා කරන්නේ. ඒතර මෙතනදී මේ තුන්දෙනාගේම එකතු ස්පර්ශය කියන්නේ ස්පර්ශය වැටහෙන ආකාරය. ස්පර්ශය තේරුම් ගන්න ක්‍රම කීපයක් තිබෙනවා කියලා මතක් කළානේ. ලක්ෂණ වශයෙන් ස්පර්ශය තේරුම් ගත යුතුයි. ස්පර්ශයේ කෘත්‍ය වශයෙන් මේ ස්පර්ශය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත යුතුයි. වැටහෙන ආකාරය වශයෙන්. ඒක කියනවා පච්චුපට්ඨාන වශයෙන්. වශයෙන් මේ ස්පර්ශය තේරුම් ගත යුතුයි. ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා අපිට මේ ඒ පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගන්නට අපිට මේ ධර්ම න්‍යාය ක්‍රමයන් අපි දක්වලා තියෙනවා. ඒතකොට ස්වභාව ලක්ෂණයේ වශයෙන් තේරුම් ගැනීම කරන්න ඕන මේ ස්පර්ශය. ඒ ලක්ෂණ ස්වභාවය. ඒතකොට මේ ස්පර්ශයටම ආවේනික වුණු අනිත් ධර්මයන් වල නැති අනිත් පරමාර්ථ ධර්ම වල නැති ස්පර්ශයටම ආවේනික වුණු කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍ය වශයෙන් හෝ කෙනෙක්ට මේ ස්පර්ශය කියන්නේ මොකක්ද කියන එක වටහා ගන්න පුළුවන්. ලක්ෂණ ස්වභාවයෙන්ම කෙනෙකුට මනාව තේරුම් නොගියොත් යම් කෙනෙකුට මේ ස්පර්ශයේ කෘත්‍ය වශයෙන් ස්පර්ශය වටහා ගැනීම හැකියාව තියෙනවා. ඒතර එසේත් යම් කෙනෙකුට ස්පර්ශය වැටීමක් උනේ නැතිනම් පච්චුපට්ඨානේ වශයෙන්. ඒ කියන්නේ ස්පර්ශය වැටහෙන ආකාරයේ අනුව මේ ස්පර්ශය කියන එක ඇතම් කෙනෙක් අවබෝධ කරගන්නවා. ඒතර මේ සූත්‍රයේ තුල අසත් රූප චක්කු විඥානයක් කියන තුන් දෙනාගේ එකතුව ස්පර්ශය කියනකොට මේ පෙන්නලා තියෙන්නේ පච්චුපට්ඨානේ වශයෙන්. ස්පර්ශයේ වැටහෙන ආකාරයේ වශයෙන් තමයි මේ තුන් දෙනාගේ එකතු ස්පර්ශය කියන එක අපි දත යුතු. එහෙනම් යම් අසත් රූප චක්කු විඥානයක් කියන මේ තුන් දෙනාගේ එකතු වීමක් වුණා නම් ඒ දේ සිද්ධ වුණේ කුමක් නිසාද? ස්පර්ශයක් වෙලා තියෙන හින්දා. ස්පර්ශය කියපු ධර්මයක් අටගත්තු නිසා තමයි මේ ධර්මතා තුනේ එකතු වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර අන්න ඒ අදහස අපි මේ ස්පර්ශය කියන එකකින් තේරුම් ගත යුතු වෙනවා. ඒතර ඒ වගේම තමයි එහෙනම් යම් දැන් ස්පර්ශය වෙන්නේ මොකක්ද? අසත් රූප චක්කු විඥාන නිසා ස්පර්ශයක් වෙනවා කියලා කිව්වා. ඒතර මේ ස්පර්ශයෙන් ස්පර්ශ කරන්නේ මොකක්ද කියන එක දත යුතුයි. යමක් ස්පර්ශ වුණා නම් ස්පර්ශ වෙන්නේ මේ ආධ්‍යාත්මික ආයතනයට ගැටෙන්නා වූ බාහිර ආලම්බණය තමයි මේ ස්පර්ශයෙන් ස්පර්ශ කරනු ලබන්නේ. ඒ කියන්නේ දැන් ඇසට රූප ගැටිලා තියෙනවා. ඇසට රූප ගැටිලා තිබෙනවා. මේ චක්කු ප්‍රසාදයේ රූපාලම්බන ගැටිලා තියෙනවා. ඒ ගැටුණු කල්හි ඒ රූපාලම්බන දැකීම කරමින් චක්කු විඥාන සිතක් පහළ වෙනවා. රූපාලම්බන දැකීම කරමින් චක්කු විඥාන සිතක් පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ කොහොමද? ආලම්බනය ස්පර්ශ කිරීම සිද්ධ කරමින් පහළ වෙන පස්සය කියන ධර්මය සමගම තමයි දැකීම කියන මේ චක්කු විඥාන සිතේ පහළ වීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ධර්මියෝ මේ සිතත් ස්පර්ශයත් කියන මේ ධර්මයන් එකටම හට ගන්නා වූ දෙයක්. ඒතොර එකටම හටගත්තත් මේව වෙන වෙනම අපි තේරුම් ගැනීම කළ යුතු වෙනවා. ඒ වෙන වෙනම කියා දෙමින් තමයි ඒව අවබෝධ කරගත යුතු වන්නේ. එහෙමනම් යම් ඇසට රූපාලම්බනයක් නම් ගැටුනේ ඒ ආරම්මණය ස්පර්ශ කරමින්. ස්පර්ශ කරනවා කියන්නේ මේ අපි මේ අතක් දික් කරලා මේ මේසය අල්ලනවා වගේ සිදුවෙන්නා වූ ස්පර්ශයක් නෙවෙයි. එසේ නොවුණු
ඒ බඳු ආකාරයකට අරමුණ ගන්න පුළුවන්. අරමුණ ස්පර්ශ කර ගැනීම වශයෙන් මේ හිතත් එක්කම පහළ වෙන්නා වූ ධර්මයක් තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. ඒතකොට අර ගැටෙන ආකාරයේ දෙයක් වෙන නිසා ඒ පස්සේ මේ චෛතසික ධර්මයට පස්සේ කියන නාමයෙන්ම මේ ධර්මයේ තුල හඳුන්වා දීලා තියෙනවා. එහෙනම් ඒ අරමුණ රූපාලම්බන ස්පර්ශ කරමින් ස්පර්ශයක් පහළ වෙනවා. ඒතර මේ ස්පර්ශය නිසා තමයි වේදනාවක් ඇති වෙන්නේ. දැන් මෙයාට යම් ස්පර්ශයක් පහළ වුණා නම් ඒ ස්පර්ශය හේතු වෙනවා වේදනාවගේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒතර මේ වේදනාව හට ගන්න වේදනාවටත් විඳින්නේ කුමක්ද? එතන කියන්නේ මොකද්ද? පස්සපච්චය වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව පහළ වෙනවා. වේදනාව කියන්නේ මොකද්ද? විඳින ස්වභාවය. කුමක් විඳින ගතියද? ස්පර්ශයෙන් යම් අරමුණක්ද ස්පර්ශ කරන්නේ. ඒ අරමුණම විඳ ගැනීම වශයෙන් තමයි මේ වේදනාව කියපු ධර්මතාවය හටගන්නේ. එතකොට ආරම්මණයේ විඳ ගන්නවා අරමුණ විඳ ගන්නවා කියන්නේ හැම අරමුණකම තිබෙනවා ඉෂ්ට ගතියක් තියෙනවා. එහෙම නැත්නම් අනිෂ්ට ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ඉෂ්ට අනිෂ්ට නොවුණු මධ්‍යස්ථ ආකාරයක ගතියක් තියෙනවා. මෙන්න මේ ඉෂ්ට ස්වභාවය එහෙම නැත්නම් අනිෂ්ට ස්වභාවය එහෙම නැත්නම් මධ්‍යස්ථ ආකාරී ස්වභාවය. ඒක තමයි මේ අරමුණේ තිබෙන රසය. ආරම්මන රසය කියන්නේ ඒකට. ඒ ආරම්මන රසය විඳ ගන්න ආකාරයේ විඳ ගැනීම ස්වභාවයෙන් තමයි මේ වේදනාව පහළ වෙන්නේ. එහෙනම් යම් ස්පර්ශ කළ යම් අරමුණක් නම් ඒ අරමුණේම තිබෙන රසය විඳ ගැනීම වශයෙන් වේදනාවක් පහළ වෙනවා. එතන යම් වේදේති යම් සංජානාති. එතන යමක් විඳිනා. යම් වේදනාවක් යම් විඳීමක් පහළ වුණා නම් ඒ විඳින දෙයම හඳුනා ගැනීම වශයෙන් ඕන දැන් සංඥාවක් පහළ වෙනවා. සංඥාව කියන්නේ හඳුනන ධර්මයට. හැඳිනීමේ ස්වභාවයෙන් පහළ වෙන ධර්මයට. ඒතකොට හැඳිනීම කරන්නේ මොකක්ද? මේ ඇසට ගැටුණු අරමුණම තමයි හැඳිනීම කරන්නේ. මොකද ඇසට ගැටුණා යම් රූපයක් එයමයි ස්පර්ශ කරන්නේ. එයමයි විඳ ගැනීම වශයෙන් වේදනාව පහළ වෙන්නේ. එයමයි හඳුනා ගැනීම වශයෙන් සංඥාවක් පහළ වෙන්නේ. ඒතකොට ඒ බඳු සංඥා පහළ වුණාද යම් සංජානාති තං විතක්කේති. ඒතකොට යමක් නම් හැඳුනුවේ එයම විතර්ක කරයි. එයම කල්පනා කරයි. කල්පනා කරනවා කියලා කියන්නේ විතර්ක කරනවා කියන්නේ ඒ අරමුණට හිත නංවන ස්වභාවය. ඒ අරමුණට හිත නංවන්නා වූ ආකාරයෙන් ඒ අරමුණ ගන්න ගතියට තමයි මේ විතර්කය නැත්නම් මේ කල්පනා කියන මේ ධර්මතාවය හඳුන්වන්නේ. එහෙනම් ඇසට ගැටුණු යම් අරමුණක් නම් එයම තමයි විතර්ක කිරීම වශයෙන් එය අරමුණු කරන්නේ. ඒතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ලෝකයා මේ රූපය පිළිබඳව මුලා වෙච්ච අය. ඇස ගැන මුලාවෙන් වාසය කරන අය. චක්කු විඥානය පිළිබඳ මුලාවෙන් ඇසුරු කරන අය නේද? ඒතර මේ හැම ධර්මයක් පිළිබඳව ඇස රූපය විසිත පිළිබඳ කියන මේ ධර්මයෝ සත්පුද්ගල සංඥාවන්ගෙන් නිත්‍ය ආත්මාදී මේ වගේ සංඥාවන්ගෙන් ඇසුරු කරමින් තමයි මේ දේවල් පවත්වන්නේ. ඒතර ඒ බඳු දැක්මක් ඇති මේ ලෝකයා හට ඇසට රූපයක් ගැටෙනකොට දැන් එයා මේ රූපේ හඳුනනකොට මේ රූපේ වශයෙන් එයාගේ හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. එයාගේ හැඳිනීම මොන වගේද? හැඳිනීම වෙන්නේ තමන් මේ රූපේ පිළිබඳව යම් විපරීත ආකාරයකට හඳුනා ගැනීමක් තිබ්බනම් යමක් දෙයක් කියලා ඒ ආකාරයකට හැඟීමක් තමයි මේ රූපේ ගැටෙනකොටම මෙයාගේ හිතට පහළ වෙන්නේ. එහෙනම් එයාගේ සංඥාව නිවැරදි වූ සංඥාවක් නෙවෙයි විපරීත වුණු සංඥාව. විපරීත වූ සංඥාවක් ඇහැට ගැටෙනකොට ඒ අරමුණ පිළිබඳව දැන් මෙයාට ඇති වෙනවා. ඒතර මේ වගේ විපරීත සංඥාවක් පහළ වුණාද ඒ විපරීත සංඥාවට අනුවයි දැන් මෙයා කල්පනා කරන්නේ. රූපය ගැන කල්පනා කරන්නේ. එතකොට සත්‍යයක දැන් රූපේ කෙරෙහි සත්ව සංඥාව පවතීද? ඒ සත්ව සංඥාවකින් ගත්තා මේ රූපය ගැන දැන් හඳුනලා කල්පනා කරනකොට දැන් සත්‍යයක හැටියට කල්පනා කරනවා. අසවල් සත්වයා, අසවල් කෙනා, අසවල් දෙය, එමෙතන මව, පියා, දුව, දරුවා මේ ආදි වශයෙන් අපි යමක් වශයෙන් ඕන දැන් කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට එක්කෝ අපිට අපි ඒ අරමුණෙහි ලෝභ සහගතව අපි කල්පනා කිරීම වෙනවා. ඒ කල්පනා කිරීම දැන් එයාට එක කාම විතරක බවට එකපත් වෙනවා. විපරීත සංඥාවෙන් අරමුණ කල්පනා කළා.
විපරීත සංඥාවෙන් අරමුණ ගත්තා. ඒ විපරීත සංඥාවට අනුව එක්ක එයා කල්පනා කරන එක එක්ක කාම විතරක වශයෙන් එයා කල්පනා කරනවා. ඒක ආස්වාදයෙන් විඳ ගැනීම වශයෙන් හෝ කාම විතරක වලට අනුව ඔන්න දැන් එයා කල්පනා කර කර වාසය කරනවා. එහෙම නැත්නම් එයාගේ ඒ හඳුනාගත්තු බව ගැටෙන ආකාරයකට නම් නැත්නම් පටික සංඥාවගේ වශයෙන් නම් දැන් යා මේ අරමුණ අරගත්තේ. ඒ පටික සංඥාවට අනුව පටික විතර්ක තමයි දැන් එයාට ඇති වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාද විතර්ක. ව්‍යාපාද විතර්ක වලට අනුව දැන් යා මේ අරමුණ කල්පනා කර කර වාසය කරනවා. එහෙම නැත්නම් විහිංසා විතර්ක. ඒ අරමුණ පිළිබඳව හිංසා පීඩා ආදී වශයෙන් වෙන්නා වූ හිංසා විතර්ක. හිංසා සංඥාවන් අනුව ඇති කරගත්තු අරමුණ හිංසා විතර්කයේ වශයෙන් ඒ අරමුණ කල්පනා කරන තැනටපත් වෙනවා. මෙන්න මේ ආකාරයේ කාමාදී විතරකයන්ගේ වශයෙන් දැන් යා විතරක කරන්නේ මොකද්ද? අර ගැටුණා වූ අරමුණම. ඇසට ගැටුණ යම් අරමුණක් නම් ඒ අරමුණ සත්‍යයක් වශයෙන් අරගෙන ඒ සත්‍යයක ලෙසින් කාම විතරක කරනවා, ව්‍යාපාද විතරක කරනවා, විහිංසා විතරක, හිංසා විතරක කර මේ විදියට වාසය කරනවා නේද? ඒතර මේ වගේ විතරක ඇති වුණොත්, මේ වගේ කාම සංඥා ආදී වශයෙන් විතරකයන් පහළ වුණොත් එයාට යම් විතර්කයක් වුණා නම් ඒ විතර්ක කරන දෙයට තමයි දැන් ප්‍රපංච කරන්නේ. යම් රූපයක් අරගත්තා නම් කාමාදී විතර්කයන්ගේ වශයෙන් සත්ව සංඥාවෙන් ඔන්න දැන් එයාට ප්‍රපංචය ඇති වෙනවා. තෘෂ්ණාවෙන් මේ රූපය අල්ලා ගන්නවා නේද? තෘෂ්ණාවෙන් රූපය අල්ලා ගන්නවා. එහෙම නැත්නම් මේ රූපේ හොඳ දෙයක්, එහෙම නැත්නම් පහත් වූ දෙයක්, මේක උසස් දෙයක්, හීන වූ දෙයක්, මේක සමාන වූ දෙයක් මේ ආදී වශයෙන් මේ රූපය සමකොට දකින නේද? අසමකොට දකින මානය වශයෙන් හෝ මේ රූපය තුලය බැසගෙන වාසය කරනවා. එහෙම නැත්නම් දෘෂ්ටි සහගත වූ දැක්මකින් බැසගෙන මේ රූපයට ඇති කරගන්නවා නේද? තණ්හා මාන දිට්ඨි කියන මම මේ රූපය මම එහෙම නැත්නම් මේක මගේ එහෙම නැත්නම් මේ රූපය මේ ආත්මයක් මගේ ආත්මයක් නේද? මම මගේ ආත්මය කියන මෙන්න මේ ආකාරයට ගන්න මේ ගනිමින් ප්‍රපංච වශයෙන් දැන් මේ රූපය එයා හැසිරෙන්න පටන් ගන්නවා. ඒතර මෙන්න මේ ආදී ලෙසින් මෙයාගේ ප්‍රපංච කිරීම. ප්‍රපංච කරන තැන දක්වාම තණ්හාමාන දිට්ඨි කියන මේ ප්‍රපංචයන් පහළ වෙන්න මුල්ුණු හේතු වුණා වූ ක්‍රියාපටිපාටියක් තියෙනවා. නේද? කොහොමද? ඇස රූපයක් ගැටුණා. ඒ නිසා දැකීම කරන සිතක් උපන්න, චක්කු විඥානයක් උපන්න. උපදින විට ඒ තුන්දෙනා හේතු කරගෙන අරමුණ ස්පර්ශ කරමින් ස්පර්ශයක් පහළ වුණා. ඒ අරමුණම විඳමින් වේදනාවක් පහළ වුණා. ඒ වගේම තමන් ඒ සසරේ රූපය ගැන හුරු පුරුදු කරලා තියෙන, රූපය ගැන හඳුනා ගන්නට හුරු පුරුදු කරලා තියෙන හුරුවට අනුව, මේ පුරුද්දට අනුව සත්පුද්ගල සංඥා ආකාරයෙන් වැරදි ලෙස ඒ රූපය හඳුනා ගැනීම සිදු කළා. එසේ හඳුනාගෙන ඒ හඳුනපු එකට අනුව එක කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක මේ ආදී වශයෙන් විතරක කිරීමකට ලක් වෙනවා. එම ලක් කර වෙලමින් ඊට පස්සේ ඒවට අනුව ප්‍රපංචය එයාගේ సంతානේ ගොඩ නැගෙන තැනටපත් වෙනවා. ප්‍රපංච වශයෙන් දැන් මේ රූපය හැසිරෙනවා. එතකොට එයා යම් තාක් මේ රූපය ඇසර ගැටුණා වූ රූප යම් තාක් නම් ඒ හැම රූපයක්ම මේ ආකාරයකට මනසින් පිළිගන්න විදිහට තමයි එයා හැසිරීලා තියෙන්නේ. ඒතර ඒ නිසා එයා මේ රූපය කියලා කියන්නේ එහෙනම් අතීත වූ ඇසිනුත් දුටුවා වූ රූපයක් නේද? මේ ඇසට ගැටෙන රූපය කියලා ඇසට ගැටෙනා රූපය කියනකොට ඒ රූපය අතීත වූ ඇසට ගැටලා තිබෙනවා. අතීත වූ ඇසට රූපයක් ගැටලා තියෙනවා. අනාගතයේ යම් ඇසක් පහළ වෙයි නම් ඒ පහළ වෙන ඇසටත් ඒ රූපයන් ගැටෙනවා නේද? එහෙනම් අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයෙන්ම ඇසට රූපයන් ගැටෙනවා නම් මේ තුන් කාලයෙන්ම ගැටෙනා වූ රූපයන් වලට මේ තුන් කාලයෙන්ම ගැටෙන ඇසට ගැටෙන මේ රූපයන් චක්කු විඥාණයෙන් බලා දත යුතු මේ රූපයන් කෙරෙහි තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංචයන්ගේ වශයෙන්ම මේ පුරුෂයා මේ පුද්ගලයා හැසිරෙන තැනටපත් වෙනවා. එහෙනම් මෙසේ ප්‍රපංච වශයෙන් හැසිරෙනවද ඊට අනුව තමයි එයාගේ ජීවිතේ කර්ම රැස් වෙන්නේ. කුසලාදී වශයෙන් කුසල හෝ අකුසලාදී වශයෙන් මේ කර්ම රැස් කරන වඩපත් වෙනවා. ඒ කර්මට අනුව නැවත උපදිනවා. උපදින විට ජරා දුක් විඳිනවා, ලෙඩ වෙන දුක් විඳිනවා,
මරණීය දුක් විඳිනවා, ශෝක පරිදේව දුක් දුම්නස් මේ වගේ අප්‍රමාණ දුක් පීඩාවන් විඳ ගමන් කරන ඇත්තෝ බවට පත් වෙනවා. මේ වගේ ප්‍රපංච සහගතව මේ කෙලෙස් ඇතුණා කියලා කියන්නේ ඒ කෙලෙස් වල තියෙන සුදුසුකම තමයි වාද විවාද කරන්නට පුළුවන් බව මේ කෙලෙස් වල තිබෙනවා. මෙසේ රූපයක් දැකලා මෙසේ පිළිපැදපු ආකාරය තුල ඇති වෙලා තිබෙන්නේ වාද විවාද කරන්නට තිබෙන හේතුව. දඩමුගුරු ගන්නට තිබෙන හේතුව. කලකෝලාහල කරන්න තිබෙන හේතුව. කේලාම් කියන සොරකම් කරන්න නේද? මේ ආදී වශයෙන් ප්‍රාණඝාත කරන්න මේ ආදී වශයෙන් කරන්න තිබෙන හේතුව තමයි මෙසේ මේ ඇසර ගැටෙන රූපය මුල් කරගෙන ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ හැම දුකක් හැම කෙලෙසයක්ම හැම වාද විවාදයක්ම ඇති වුණා නම් ඇති උනේ මෙන්න මේ ආකාරයට මේ ඇසට ගැටෙන රූපයක් මුල් කරගෙන. ඒතර මේ 12 ආයතනෙටම කන නාසය දිව ශරීරය මනසට කියන මේ ආධ්‍යාත්මික ආයතන 6ටම ගැටෙන්නා වූ අරමුණු පදනම් කරගෙන මෙසේ හැසිරෙන්නා වූ ස්වභාවයකට මේ පුද්ගලයා පත් වෙලා තියෙනවා. අතීතයේ මේ විදිහට හැසිරෙනවා. අනාගතයේදී මේ ආකාරයෙන්ම මේ අවිද්‍යාව සහගත සත්වයාගේ හැසිරීම සිද්ධ වෙනවා. වර්තමානයේත් මේ විදිහටම හැසිරෙනවා. එහෙනම් මේ තුන් කාලයෙන්ම මේ ආයතනයන් පිළිබඳව හැසිර සසර දුක් විඳ යන ඇත්තෝ බවට පත් වෙනවා. එහෙමනම් මෙන්න මේ සංසාර කතරින් ඈතර වෙන්න නම් සසර දුකකින් ඈතර වෙන්න නම් වාද විවාද වැනි දේවල් වල තිබෙන හේතු නැති වෙන්න නම් අනුශය සහගත ක්ලේශියෝ සදහටම දුරු වීම වෙන්න නම් එයාගේ පිළිපැදීම මේ ආයතනයන් අරබයා කෙබඳු විය යුතුද? ඇසට යම් රූපයක් ගැටෙනවා නම් නේද? ඇස තිබුණොත් රූප ගැටුණොත් ඇස තිබුණොත් රූප තිබුණොත් චක්කු විඥානය තිබුණොත් නේද? ඇස නිසා රූපේ නිසා චක්කු විඥානය නිසා මේ ස්පර්ශයක් වෙනවා කියන එකක් අපිට කවදාවත් වළක්වන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒතර නිසා මේ ධර්මයන් කෙරෙහි අවිද්‍යාව ඇතිතාක් මේ ධර්මයෝ හට ගන්නවා කියන එක වළක්වන්න පුළුවන්කම ඇත්තේ නැහැ අපිට. ඒ නිසා යම් කෙනෙක් මේ ඇසට රූපයක් ගැටෙනකොට එයා දකිනවා නම් ඇස රූපයක් ගැටිලා චක්කු විඥානේ පහළ වෙලා මේ ආදි වශයෙන් මේ ධර්මතා ටිකේ පහළීමක් වෙනවා නම් ඒතර ඇස රූපයක් ගැටෙන කල්හි එයා දකිනවා නම් එයාගේ නුවණින් මේ ධර්මතාවය දකිනවා නම් මේ ඇසට මේ රූපාලම්බනයක් ගැටුණා නේද? මොකද්ද රූපාලම්බනේ? සත්වයක් වශයෙන් නොව, පුද්ගලයෙක් වශයෙන් නොව, කෙනෙක් දෙයක් වශයෙන් නොව. ඒ රූපේ හුදු වර්ණ රූප මාත්‍රයක් පමණයි. වර්ණ රූප ස්වභාවයක් වූ සත්පුද්ගල නොවුණු හුදු ධර්ම ස්වභාවයක්. දැන් මේ ඇසට ගැටලා තිබෙනවා. ඒතරේ දැකීම් වශයෙන් ඒ රූපාලම්බනේ දැකීම් වශයෙන් මේ සිතක් පහළ වී තිබෙනවා. මේ ආදි වශයෙන් ඒ ධර්ම ස්වභාව ටික යා නෝනින් දකිනවා නම්. ඒ වශයෙන්ම මේ රූපේ දැකලා වර්ණ රූප වශයෙන් දැකීමක් යා සිද්ධ කරනවා. එසේ දැකීම කරන කල්හි ඒ රූපය පිළිබඳව එයාගේ යම් හඳුනා ගැනීමක් වුණොත් දැන් එයා හඳුනන්නේ කුමක්ද? වර්ණ රූපයේ පිළිබඳ වූ වර්ණ සංඥාව. වර්ණ රූප සංඥාවක් දැන් එයා හිතින් දැනගන්නවා නේද? તો වර්ණ රූපයේ ගැටුණා රූපාලම්බන දැකීම වශයෙන් දැකීමේ ස්වභාවයෙන් චක්කු විඥාන හිත පහළ වුණා. ඒ වගේම ඒ රූපාලම්බනේ පිළිබඳව හැඳිනීම සිද්ධ කරමින් වර්ණ රූප හැඳිනීම කරමින් හුදු සංඥා මාත්‍රයක් පහළ වුණා. ඒ වගේම දැන් හේනම් ඒ රූපේ හඳිරීම් කරමින් සංඥා පහළ වුණා නම් දැන් එයාගේ කල්පනා කිරීම වෙන්නේ සත්‍ය පුද්ගලෙක් හැටියට නෙවෙයි. වර්ණ රූපේ වශයෙන් තමයි දැන් එයාගේ විතර්කය ඇති වෙන්නේ. වර්ණ රූපේ වශයෙන් විතර්ක කරනවා මිසක කෙලෙස් වශයෙන් ඇති වෙන්න පුළුවන් වන ආකාරයේ විතර්කයක් දැන් මෙයාට ඇති වෙන්නේ නැහැ. ඇයි? රූපේ වර්ණ රූප මාත්‍රයෙන් අවබෝධ කරගත් නිසා. එහෙනම් එතකොට දැන් යාට කාම සංඥා පහළ වෙන්නේ නැහැ, කාම විතර්ක නැහැ, ව්‍යාපාද විතර්ක නැහැ, විහිංසා විතර්ක ඇත්තේ නැහැ. එතකොට මේ ආකාරයේ යථාර්ථයේ දකිමින් ඒ කල්පනා කරයිද එයාට ඒ බඳු කල්පනාව හුදු නෙක්කම විතර්ක බවටම පත් වෙනවා. නෙක්කම විතර්ක වෙනවා. ඒ වගේම අව්‍යාපාද විතර්ක බවට පත් වෙනවා. ඒ වගේම අවිහිංසා විතර්කය බවට ඒවා ඒ බඳු ඒ ගැන කල්පනා ඇති වෙනකොට ඒවා ඇතිවීම සිද්ධ වෙනවා. එතකොට මේ වගේ ඒ යථාර්ථයේ දකින ආකාරයට කරන්නව කල්පනාවෝ නිත්කම්ම විතරක. එතකොට යමක් රූප ආකාරයෙන් කල්පනා කිරීම වුණා නම් දැන් තණ්හා මාන දිට්ඨි ප්‍රපංචය පහළ වෙන්නේ නැහැ. ප්‍රපංචයන්ට හට ගන්න ඉඩක්
ඇත්තේ නැහැ. එතකොට ඇයි ඒක යථාර්ථය නුවණින් දැක්කා. එහෙනම් වර්ණ රූප මාත්‍රයෙන් අවබෝධ කරා. තේරුම් අරගත්තා. එහෙනම් මේ හුදු වර්ණ මාත්‍රයේද වර්ණ රූපයේද සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. හුදු ධර්ම ස්වභාවය. එහෙනම් සතර මහා ධාතු නිසා පවතින හුදු උපාදා රූපයක් වශයෙන්ද යට මානසිකාරය කළ හැකි. එබඳු වර්ණ රූපය මේ එබඳු වර්ණ රූපය මේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ දෙයක් නේද? වර්ණ රූපය ගන්නකොට ඒක චතු සමුට්ඨානිකයි. මේ වර්ණ රූපය කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ධර්මයක්. ඍතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් මේ වර්ණ රූපය කියන්නේ. එතකොට කර්මයේ ප්‍රත්‍යය, චිත්තයේ ප්‍රත්‍යය, මේ ආදී වූ මෙබඳු ප්‍රත්‍යයන් පදනම් කරගෙන උපදින දෙයක් තමයි වර්ණ රූපය කියලා කියන්නේ. 60 යම් වර්ණ රූපයන් ගැටෙනවා නම් ඔය කියන ප්‍රත්‍ය හතරෙන් කුමන හෝ ප්‍රත්‍යයකින් ප්‍රත්‍ය දෙකකින් හෝ මේ ආදී වශයෙන් යම් ප්‍රත්‍යයකින් ඔය කියන හේවෙන් හට ගන්න දෙයක් තමයි මේ වර්ණ රූපය. ඒතර එහෙනම් එයා අවබෝධ කරගන්නවා මේක මේ යථාතින දන්නා කෙනා මේ රූපය නිත්‍ය ආකාරයෙන් පැවැත්තුවා. නිත්‍ය සංඥාවෙන් පැවැත්තුවා. නමුත් මේ එහෙනම් මෙසේ වර්ණ රූපේ වශයෙන් දැකලා මෙබඳු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ බවක් නම් මේ වර්ණ රූපය තුල ඇත්තේ. එහෙනම් එසේ හටගත්තා වූ මේ වර්ණ රූපය මේ හේතු ප්‍රත්‍යයන් නැති කලෙහි හටගන්නේ නෑ නේද? නිරුද්ධ වෙනව නේද? හටගත්තු මේ රූපය උපන් තැනම නැති වෙනපත් වෙනව නේද? චිත්තක්ෂණ 17ක මාත්‍රයකින් අවශ්‍ය ඇත්තා වූ මේ වර්ණ රූපය හටගෙන ඒ උපන් තැනම තමාගේ අවශ්‍ය භුක්ති විඳ එයින්ම නිරුද්ධ වෙන ස්වභාවයට පත් වෙනවා. එහෙනම් මෙසේ මේ රූපේ නිරුද්ධ වෙන බව සිද්ධ වෙනවා. ඒ නිසා ඒක දැන් නිත්‍ය ආකාරයෙන් පවත්වන්න හැකියාව නැහැ. ඒ නිසා ඒක ඉපදීමක් බිදීමක් නැතිවීමක් කියපු ධර්මතාවයක් පෙනෙනවා. ඒ නිසා ඒක අනිත් හුදු ඉපදීම් බිදීම් දෙකෙන් නැවත නැවතම ඒ ස්වභාවයටපත් වෙන අනිත්‍ය ස්වභාවයට ලක් වෙච්ච ධර්මයක්. අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත වුණු පැවැත්මක්. එහෙනම් නැවත නැවතම මේ අනිත්‍ය පැවැත්ම සිද්ධ වෙනවා. එහෙනම් ඒ කවදාවත් දැන් වළක්වන්න බෑ. කිසිම දෙයකට කිසිම කෙනෙකුට මේ අනිත්‍ය ස්වභාවය වළක්වන්න බෑ. ඒ නිසා නිතරම මේ අනිත්‍යතාවයන්ගෙන් අනිත්‍ය ස්වභාවයෙන් පීඩා විඳින බව තමයි නැවත නැවතම අනිත්‍ය වෙන බවටපත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා එහෙනම් අනිත්‍ය බව නිත්‍ය කරගන්න බැරි නිසා ඒ නැවත නැවත අනිත්‍යතාවයෙන්ම පීඩාවටපත් වෙන නිසා ඒ පීඩාවනපත් වීම සැප ස්වභාවයෙන් සුඛ ස්වභාවයෙන් පවත්වන්න බැරි නිසා කැමැති පරිදි ඒක වෙනස් කිරීමක් කරගන්න බැරි නිසා වසඟේ පවත්වාලිය නොහැකි නිසා ඒ රූපයේ ආත්මීය ස්වභාවයකින් ගත යුතු බවක් නැති බව එයා වටහා ගන්නවා නේද? එහෙනම් ඇසෙන්ට යම් රූපයක් ගැටුණා නම් ඒ රූපේ හුදු වර්ණ මාත්‍රයක් ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ දෙයක්. ඒ හටගත් උදේ උපන් තැන්ම නිරුද්ධ වී යන දෙයක්. ඒක අනිත්‍ය ධර්මතා අනිත්‍ය ලක්ෂණයේ යුක්ත වුණු අනිත්‍ය ධර්මතාවයක් බව නුවණින් දකිනවා. එහෙනම් අනිත්‍යතාවය ඇති තැන අනිත්‍ය දර්ශනය ඇත්තා වූ තැන එයාට මේ රාග අනුශය වැඩෙන්නට හේතුවක් වෙන්නේ. රාග අනුශය වැඩිවීමටපත් වෙන්නේ නැහැ. රාග අනුශයෙන් සිතට බලපෑමක් වෙන්නේ නැහැ. රාග අනුශය නිරුද්ධ වෙන ආකාරයට තමයි දැන් මෙයාගේ නුවණ වැඩෙන ස්වභාවයෙන්පත් වෙන්නේ. ප්‍රපංචයන්ට ඉඩක් නැහැ. අනුශය ධර්මයන් වැඩෙන්නට පවතින්නට හේතුවක් නැහැ. දඩමුගුරු ගැනීම ආදී දේවල් වලට හේතුවක් නැහැ. වාද විවාද වලට හේතුවක් ඇත්තේ නැහැ. මේ සියලු දේවල්ම නිරුද්ධ වෙන බවකටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයේ දැක්මක් ඇති කරගෙන යම් කෙනෙක් මේ ලෝකය, ඒ කියන්නේ අස කන ආදී මේ ආයතන ලෝකය පරිහරණය කරයිද? ඒ ආයතනයන්ට ඒ ආයතන ගැටෙන කල්ලි සත්‍යතාවය මේ ආකාරයෙන් දකිමින් වාසය කරයි නම් අනේ තැනැත්තාට දෙව් මිනිස් සහිත බඹුන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත මේ ලෝකයේ කිසිවෙකු සමග විවාද නොකරමින් ඉන්න පුළුවන් කෙනෙක් බවට එයාපත් වෙනවා නේද? ඒතකොට එයා කවදාවත් විචිකිච්ඡාවක් නැතිව විචිකිච්ඡා නොමැතිව වාසය කරන්නට හැකියාවක් ඒ තැනැත්තාට ඇති වෙනවා. කුකුස්සයාගේ ජීවිතේ පහළ වෙන්න ගන්න නැහැ. ඒ සියලු දේවල් නිරුද්ධ වෙන්න ගන්නවා නේද? කාමෙන් වෙන්වීම එයා වාසය කරනවා. එකම භවයකටවත් ඇලෙන ගතියක් එයා තුල ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ සියලු දේවල් බැහැර කරලා වාදිවාද කරන ලෝකයේ විවාද නොකරමින් ඉන්න කෙනෙක් බවට පත් වෙන හැකියාව යාර තිබෙනවා.
දඬුමුගුරු ගනිමින් වාසය කරන ලෝකයේ දඬුමුගුරු නොගනිමින් වාසය කරන තැනැත්තෙක් බවට ඒ තැනැත්තාට පත් වෙන්න පුළුවන්. එහෙනම් මේ බඳු මෙසේ මේ ආකාරයකින් යම් කෙනෙක් ඒ ආයතනයන් වලට අරමුණු ගැටෙන කල්හි ඒ ධර්මයන්ගේ ඇති තතුම ඇත්තා වූම යථා ස්වභාවයම දකිමින් වාසය කරනවා නම් එයාට ඇතිතතු නොදැකීමෙන් වෙන්නා වූ කෙලෙස් පැතිකඩයන් සියල්ල යටපත් වෙනවා. නැවත නැවත උපදින්න තියෙන හේතු කරුණු කාරණා සියල්ල මේ දේවල් ගෙවි පත් වෙනවා. අවිද්‍යාව ගෙවෙනවා, තෘෂ්ණාව ගෙවෙනවා, අනුශය ආදී කෙලෙස් ධර්ම ටික ටික ගෙවි යනවා. එසේ යත් දක්මින් වාසය කරන තැනැත්තාට යම් මොහතක ඒ ආයතන සංඛ්‍යාත ලෝක නිරෝධය වන නිර්වාණය සාක්ෂාත් කිරීම වශයෙන් ලෝතුරු මාර්ගයේ ඉපදීමට පත් වෙනවා. අනිනා ලෝතුරු මාර්ගයේ ඉපදලා නිර්වාණයට සාත් කරමින් සංසාර කතරෙන් ඈතර වෙන්නට පුළුවන් වටිනා අනුශාසනාවක් දේශනාවක් තමයි මේ දේශනාව තුළ ඒ ධර්ම කාරණාවන් තුළ ගැබ්බෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කියන වටිනා දේශනාව තමයි ඒ බඳු අර්ථයක් තමයි මේ බඳු දේශනාව තුළ ඒ ගැබ්බෙලා තිබෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් මේ කච්චායන මහරහතන් වහන්සේ මේ අර්ථය ඒ ආකාරයෙන් විස්තර ලෙස දේශනා කොට වැදාරුවා. වැදාරුව පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාද ඒක අනුමෝදන් වෙලා නැවතත් බුදුරජාන් වහන්සේ කරා ගොස් ඒ කච්චායන මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ ඒ විස්තර ඒ ආකාරයෙන්ම පැවසුවා. පැවසුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි නුඹලා මාගෙන් ඔය ප්‍රශ්නේ ඇසුවනම් මමත් ඔය ආකාරයටම තමයි උත්තර දෙන්නේ කියලා විස්තර කරන්නයි කියලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණා. මෙන්න මේ ආකාරයකින් තමයි මේ දේශනාව මේ සූත්‍ර දේශනාව තුළ ඒ ධර්ම කරුණු කාරණා ගැබ්බලා තියෙන්නේ. ඉතින් ඒ අපගේ අවබෝධයන් පරිදි ඔබට තථාගත ධර්මයෙන් බිඳක් ආකාරයෙන් දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා මේ හැම දිනම කල්පනා කරගන්න ඕනේ මේ දේශනා කළ මේ ශ්‍රවණය කළා වූ මේ උත්තරීතර ධර්මය, මේ උතුම් වූ ධර්මය තමන්ගේ ජීවිතයේ තුලින්ද අනුගමනය කරලා වාද විවාද නොකරන, විචිකිච්ඡා නැති, කුකුස් සංකාවෝ නැති, කාමයන්ගෙන් වෙන් වූ වාසය කරන කෙලෙස් ධර්ම සංසිඳවාගත්තු මනසක් ඇති කර ගන්නටම මේ දේශනාව මේ හැම දිනාටම උපනිශ්‍රේ ධර්මයක් බවටම පත් වේවා කියලා මේ හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං